අපි ඔබ සියලු දෙනාම මේ ලස්සන ඉරිදව් දැසන යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නෙමු. අපි අපේ සභාවේ සිට ඔබට දෙවියන් වහන්සේගේ වචනයත් මේ නමස්කාර දේව මිහත් ගෙනීමට අපි ඉතාමත්ම සතුටු වෙනවා. අපි මේ දේව මිහ ආරම්භ කරමු දෙවියන් වහන්සේගේ වචනය කියවා සහ යාඥා කොට. ඔබේ බයිබලයේ තිබෙනවා නම් 27 වෙනි ගීතාවලියට අපි පෙරලගෙන එකට කියවමු. මම ඔබට කියවන්නම්. දාවිද්ගේ ගීතයකි. ස්වාමින් වහන්සේ මාගේ ආලෝකයත් ගැලවීමත්ය. මම කාට බීත වන්නෙම්ද? ස්වාමින් වහන්සේ මාගේ ජීවිතේ ශක්තියය. මම කාට බීත වන්නෙම්ද? නපුරුකම් කරන්නෝ එනම් මාගේ එදිරිකාරයන් හා සතුරෝ මාගේ මාංශය කන පිණිස මට විරුද්ධව ආකල පැකිල වැටුණෝය. සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත් මාගේ සිත බය නොවන්නේය. මට විරුද්ධව යුද්ධයක් හටගත්තත් එකල්හිත් මම සුරක්ෂිතව සිටින්නෙමි. ස්වාමින්ගෙන් එක දෙයක් ඉල්ලිමි. ඒක සොයන්නෙමි. එනම් ස්වාමින්ගේ අලංකාරය දකින්න පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනා කරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමින්ගේ ගෘහයේ වසන වාසය කිරීමය. මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ සුවකීය විමානෙහි මා වසා තබනසේක. සුවකීය මණ්ඩපෙහි වූ අප්‍රකාශ ස්ථානෙහි මා සඟවනසේක. උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක. දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහලින් මාගේ හිස ඔසවනු ලබන්නේය. උන්වහන්සේගේ මණ්ඩපෙහි ප්‍රීති පූජා පුදන්නෙමි. ස්වාමින්ට ගීතිකා කරන්නෙමි. එසේය ප්‍රශංසා ගී කියන්නෙමි. ස්වාමිනි මාගේ ශබ්දයෙන් හඬ ගසන කල ඇසුව මැනව. මට කරුණා කොට උත්තර දුන මැනව. මාගේ මුහුණ සොයව් යයි ඔබ කී කල ස්වාමිනි ඔබගේ මුහුණ සොයන්නෙමි මාගේ සිත ඔබට කීය. ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. උදහසින් ඔබගේ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ පිහිට වූ සේක. මාගේ ගැලවීමේ දෙවියන් වහන්ස මා පහ නොකළ මැනව අත් නොහල මැනව. මාගේ පියාද මෞදමා අත්හැරියෝය. නමුත් ස්වාමින් වහන්සේ මා පිළිගන්න සේක. හලෙලූයා. දයාබර දෙවි පියාණනි මේ උදෑසන අපට නැවතත් ඔබ වහන්සේගේ වචනය කියවා ශුද්ධාත්මයණෙනි ඔබ වහන්සේ වැඩ කරන්නේ වචනය මතයි. එනිසා ඔබගේ වචනය කියවා මේ දේව මෙහෙය ඔබගේ දෑතට බාර කරමු. ශුද්ධාත්ම යානනි අපව ආලේප කර අපව බලවත් කළ මැනව. මන්ද ස්වාමින් වහන්ස ඔබගේ සෙනග අද උදෑසන ඔබගෙන් භෝජනය බලාගෙන ඔවුන්ගේ මුහුණවල් ඔබ කෙරෙහිම සවිකොට තිබෙන බැවින් ඔවුනට ඔබගේ වචනය එවා සුව කළ මැනව ආශිර්වාද කළ මැනව. අප සමග රැස්වෙන සියලුම පවුල්වලට දරුවන්ට මේලා ශ්‍රී ලංකාවිදය අන් රටවලද අප සමග රැස්වෙන සියලුම දෙනාට ශුද්ධාත්ම ආලේපයත් බලයත් දැනෙන්නට සැලැස්සුව මැනව. මේ සියල්ල අප ඉල්ලා සිටින්නේ නාසරිය යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්ය. ආමේන්. ආමේන්. සුබදාසනක් උන්වහන්සේට ප්‍රශංසා කරමු. ආමේන්. උන්වහන්සේ බලවත්.
උන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරනවා. අපි කියමු. යේසුස් සටන් කරයි. යේසුස් අප සමගයි. යේසුස් ජයගත්තා. ඔව් යේසුස් ජයගත්තා. අපි නොසැලවෙමු. නොපැකිලෙමු. යේසුස් අප සමගයි. අප බාර උසුලමින් නින්දාව දරමින් Jesus jagata, oh Jesus jagata, අපි නොසැලවෙමු, නොපැකිලෙමු, Jesus අප සමගයි. ජීවත් වෙන්නු මැරෙමි, Kristus උත්ථානපු බලය, දැන් මා තුලයි, දැන් මා නිදහස් Jesus නාමයෙන්. Jesus satan kerai, Jesus sap samagai, Jesus jagata, oh Jesus jagata, api noselvemu, no pakilemu, Jesus sap samagai. Apa bara usulamin, nindava daramin, Jesus jagata, oh Jesus jagata, api noselvemu, no pakilemu, Jesus apa samagai. Jivat ven meremi, Kristus uthanamu balaya, dan matulai, dan manidahas Jesus namaye. Jivat ven no meremi, Serva mi no bumadi biye, pavasami dan masuai Jesus nama ye. Oh masuai, oh swamini, Kimu Jesus salat kerai. Oh. Jesus satan kerai, adura bindalamin, babalamin rajaya, kisita no selvana, Jesus ke namayan, satura paradila, ebabin handa nakau, Jesus satan kerai, adura bindalamin, babalamin rajaya, kisita no selvana, Jesus ke namayan, satura paradila, ebabin handa nakau, Jesus satan kerai, adura bindalamin, babalamin rajaya, kisita no selvana, Jesus ke namayan, satura paradila, ebabin handa nakau, jivat ven no meremi, Kristus uthanapu balaya, dan matulai, dan manidahas Jesus namaye. Amen. Jivat ven no meremi, o serva-mi no bumati biye, pavasami dan masuai Jesus namaye. Oh Jesus namaye. Oh Jesus namaye. Amen. Jesus namaye. Hallelujah. Jesus namaye. Namun bahasa lekuat pun sanadak Jesus. Karunavagalai nadiakse mapirisidu kale samidunge prema diambakse matulagalayane bikim karunavagalai
nadiakse mapirisidu kale. Amen. Samidunge prema diambakse matulagalayane. Stuti Yesuni manida haskala. Samidun galavum karu Obama medua. Amen. Stuti Swami. Varai make jivite prema ye bandunakse mulu manin kapave midan ubaraja ya dakinase. Give a stuti Yesuni manida haskala. Samidun galavum karu Obama midua. Oh, api baravemu. Oh, barai mage jivite prema ye bandunakse mulu manin kapave minan obaraja ya dakinase. Stuti Yesuni manida haskala. Amen. Samidun galavum karu Obama medua. Oh, stuti karma me udasana. Stuti Yesuni manida haskala. Samidun galavum karu Obama medua. Oh, Abba medua pu Devian ban sete Jesus ban sete stuti karamu. Oh, Swamini stuti. Oh, Mama beragata nisa stuti. Oh, Swamini. Oh, Papin mundo apunisa stuti. Oh, Kimu. Amen. Homa matan jiva yaduna, homa mates pedua, mangatare, homa mahada te paminia, homa ma venkaragata, mangatare, homa matan jiva yaduna. Mama despedua mangatare O mama hada da paminia O mama venkaragata mangatare Oh, yes sister.
Mang-adare, mang-adare, mage Yesus ka. Stuti kami. Stuti Yesuni, manida haskala, samidun galavum karu, obama medua, oh kiemunavtavareak. Stuti Yesuni, manida haskala, samidun galavum karu, obama medua. Stuti, oh stuti Swamini. Obai sama mevuvakiano, usaste vidun versiti, mevimahiti bumahime, Yesu ni open this way. Obai sama. Obai sama mevuvakiano, usaste vidun versiti, mevimahiti bumahime, Yesu ni open this way. Alangkara yename, alangkara yename, ename Yesus maraju. Alangkara ename, kisi set sama nove. Alangkara ename, ename Yesus. Amen. Isvangete magasadana, Yesu ni svalgen ava. Oh, bepe mama pavin muda, oh ben banne nema, ati puduma vuname, ati puduma vuname, ename Yesus maraju. Ati puduma vuname, kisi se sama nove. Ati puduma vuname, ename Yesus. Svagata, svagata magasadana, Yesu ni svagen ava. Amen. Bepe mama pavin muda, oh ben banne nema, ati puduma vuname, ati puduma vuname, ename Yesus maraju. Ati puduma vuname, kisi se sama nove. Ati puduma vuname, ename Yesus. Oh,
Maruparada Tiraya Iruna Nishalavu Epapayai Swarge Gayane Hobe Mahime Uttanavi Maranayen Nata Kisive Hoba Samana Danutsada Vajabinne Hobe Rajayai Hobe Mahime Hobe Name Kutumwane Ati Puduma Vuname Ati Puduma Vuname Ename Jesus Maraju Ati Puduma Vuname Kisi se samanove Ati Puduma Vuname Ename Jesus Maruparada Tiraya Iruna Nishalavu Epapayai Amen Swarge Gayane Hobe Mahime Uttanavi Maranaye Nata Kisive Oba Samana Venutsada Vajabinne Hobe Rajaya Hobe Mahime Hobe Name Kutumvane Balavantaye name Balavantaye name Ename Jesus Maraju Chemu Balavantaye name Kisi se samanove Balavantaye name Ename Jesus Balavantaye name Amen Balavantaye name Ename Jesus Maraju Balavantaye name Kisi se samanove Balavantaye name Ename Jesus Balavantaye name Ename Jesus Oh ename Jesus Oh when I kiss ename agnete Ename tavada Yesuni Oh Swamini Hallelujah අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ ලස්සන නමස්කාරය අපට කරලා දුන් ස්ටීවන් සහෝදරයාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ නමස්කාරයක් තුලින් අපව මෙහෙව්වාට අපි දැන් ස්වාමින් වහන්සේගේ මේසයට ළඟා වෙමු අපි උන්වහන්සේගේ වචනේ කියන පරිදි යේසුස් වහන්සේ අපට පවසා සිටියා මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මේ රාත්‍රී භෝජනේ අපි සතිපතා ගන්නේ යේසුස් වහන්සේ අපට අණ කළා. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. පාවුල්තුමා කියනවා පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට කියවුවහම යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලාණයෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමින් වහන්සේ නැවත පැමිණෙන තුරු උන් වහන්සේගේ මරණය සිහි කරන්න කියලා.
ඉතින් අපි මේ මේසට ළඟාවියමු භක්තිවන්ත වූ යටහත් හදවත් වලින් අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් බයිබල් කොටස් කීපයක් කියවලා මේ මේසයට සහභාගී වෙමු. මම අද තෝරගත්තා එසායා 53 වෙනි පරිච්ඡේදයේ පද කීපයක් ඔබලාට කියා මේ මේසට ළඟා වෙන්නටත් ඒ වගේ ගීතාවලියනුත් ඔබට පද කීපයක් කියවන්නට මා කැමතියි. මම කියවන්න පළවෙනි පදයේ 53 වෙනි එසායා 53 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අප විසින් දැන් වූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමින් වහන්සේගේ හස්තය කාට එළිදරව් වීද? මක් නිසාද උන්වහන්සේ ලා පැලයක් මෙන්ද වියලි බිමෙන් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියේ හටගත් සේක? උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත. අප විසින් උන්වහන්සේ දකින්න විට උන්වහන්සේ කෙරෙහි ආශාවීමට ලක්ෂණ කමක්ද නැත. උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපා කරනු ලැබූ සේක. වේදනාව ඇත්තා වූ දුක දන්නා වූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවා ගන්න කෙනෙකු මෙන් උන්වහන්සේ සුළු කරනු ලැබූ සේක. අපිද උන්වහන්සේ නොසැලකුවෙමුව. සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ඛය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතමු. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුණේය. උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. උන්වහන්සේගේ කස පහරවල් වලින් අපට සුවය ලැබී තිබේ. ඉතින් මේ මේසෙට ඔබ මම ළඟා වෙනකොට අපිට දෙවියන් වහන්සේගෙන් යේසුස් වහන්සේගෙන් සුවය බලාපොරොත්තු වෙන්නට පුළුවන්. අපේ පාපය දුරු කරනවා විතරක් නෙවෙයි අපට සුවය සදාකාල ජීවනය ගෙන දෙනවා. ගීතාවලිය 103 පද කීපයක් මා ඔබට කියවන්න කැමති. දෙවියන් වහන්සේ කුරුසය තුලින් අපේ සියලු පව් අපේ සියලු රෝග සුව කරන තැනන් වහන්සේ. එය දාවිත්තුමා ප්‍රකාශයට පත් කරා 103 දාවිද්ගේ ගීතයක් කියලා ගීතාවලියේ සඳහන් කරනවා. මම කියවන්න. දෙවනි පදයේ සිට මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව. උන්වහන්සේ නුබේ සියලු අයුතුකම් කමා කරන සේක. නුබේ සියලු රෝග සුව කරන සේක. නුබේ ජීවිතය විනාශෙන් මුදා කරුණා ගුණය හා දයාව නැමැති ඔටුන්නෙන් නුබ සරණ සරසන සේක. රාජැල් අලියෙකුමෙන් නුබගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ නුබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක. යේසුස් වහන්සේ මේ දේ කරන්ට යන බව දාවිත්තුමා සුද්ධාත්මෙන් පිරිලා අපට අනාවැකියක් වශයෙන් පළ කරලා තියෙනවා. ඉතින් අපේ පෙරළමු අපේ බයිබලේ පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයට පෙරළලා අපි රොටි රැගෙන ඒ සිහි කරමු. 23 වෙනි පදයේ සිට අපි කියවන්ට යනවා මේ මේසයට සහභාගී වීම කරන කොටගෙන. මක් නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමින්ගෙන් ලැබිමි. එනම් ස්වාමි වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. ඔබේ අතේ තිබෙන මේ බිස්කට් එක නැත්නම් රොටිය ඔබ දෙකඩ කරලා යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් කැඩුණු බව සිහි කරමින්
අපි එකට අනුභව කරමු. කුසලානත් අපි අතට ගමු. 25 සිට අපි කියවමු. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මෙයින් බොන්නවුද එපමණ වර මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. මක් නිසාද නුඹලා යම් පමණ වරක් මී රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමින් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. හාලෙලූයා. ස්තුතියි මගේ යේසුනි. මා වෙනුවෙන් සභාව වෙනුවෙන් ලොව වෙනුවෙන් ඔබගේ ලේ පූජා කරලා අපව මිලදී ගත්ත නිසා ආදම්ට නැතිවුණු සෑම දෙයකට වඩා අපට නැවත මිලදීලා ගත් නිසා අපි යේසුනි ඔබ වහන්සේගේ ලේ ගැන ඔබ වහන්සේට ස්තුති කරමු. අපි එකට පානය කරමු. දාබර ස්වාමිනි නැවතත් ඔබගේ මේසයට ඇවිත් එහි පංගුකාරකම ලබන්නට එහි සුවය ලබන්නට එහි බලය ලබන්නට එහි ජීවනය ලබන්නට අපට දුන් මේ අවස්ථාව ගැන අපි ඔබ වහන්සේට අපේ දෑත් ඔසවමින් ස්තුති කරමු. ස්තුතියි යේසුනි. හාලෙලූයා හාලෙලූයා. ඒ ලේවල බලයෙන් ඊශ්‍රායල් ජයගත්තා සේම මේ යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් මුළු කිතුණු සභාවම ජයගන්න නිසා අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඔබගේ දෑතට බාර කරමු. දැන් ඔබගේ දරුවන් දහඩිය මාන්සයෙන් හම්බ කරලා ඔබගේ රාජ්‍ය උදෙසා දෙන්නා වූ සෑම දසයෙන් කොටසකටම සම්මාදමකටම ආශිර්වාද කළ මැනව. දැනට දෙන්නට එය අපහසු වූ තිබුණත් ඒවා වෙන්කොට දෙවියන් වහන්සේගේ කොටස බව දැනගෙන එය පාවිච්චි නොකර ගෙනත් සභාවේ දියුණුව සඳහා දෙන්නා වූ සියලු දෙනාට ආශිර්වාද කළ මැනව. දෙන්ට නුපුළුවන්ව තිබෙන අයට ආශිර්වාද කරමින් ඔවුන්ටද ආශිර්වාද කරන්න ස්වාමිනී ඔබ වහන්සේගේ සේවයට දෙන පිණිස. අපි මේ සියල්ල ඉල්ලා සිටින්නේ යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්ය. ආමේන්. ආමේන්. අපි නැවතත් ස්වාමින් වහන්සේගේ වචනයට පානා ගන්න ප්‍රථමයෙන් මෙවැනි ලස්සන නමස්කාරයක් මෙවැනි ලස්සන රාත්‍රී භෝජනය කාලයක් අපට ලබා දුන් ස්වාමින් වහන්සේට අපි ස්තුති කරන අතර අපි දේව වචනය වෙතට පා නගමු. අපි කතා කරන්නේ මේ දවස්වල ශුද්ධාත්මයනෝ ගැන. මගේ සහෝදරයා සහෝදරිය ශුද්ධාත්මය නැත්නම් ජීවනයක් නැහැ. ශුද්ධාත්මය නැතුව මොනවත් දෙයක් වෙන්න යන්නේ නැහැ. ඒක අපට උප්පත්ති පොතේ ඉඳලම අපට දැක ගන්න පුළුවන්. ඉතින් අපි යාඥා කරමින් අද දෙවියන් වහන්සේගේ වචනය අපි බලවත් ලෙස ඉගෙන ගමු. ඉගෙන ගන්නව විතරක් නෙවෙයි අපි මේ ඉගෙන ගන්න දේ එදිනෙදා ජීවිතේ අපි ක්‍රියාවට දාන්න ඕන. අපි සුද්ධාත්මයනොත් එක්ක සම්බන්ධතාවයකට ඉතා සමීප කිට්ටු සම්බන්ධතාවයකට අපි ඇතුල් වෙලා අපි එහි ප්‍රතිඵල නෙලා ගන්න ඕන. ඉගෙනගෙන පමණක් මදි. යේසුස් වහන්සේ පවා කිව්වා මා කියන වචන අසා ඒවා පිළිපදින අය පර්වතය මත තමාගේ ගේ සෑදූ මිනිස්සෙකුට සමාන කළා.
නමුත් යේසුස් වහන්සේ වගේම කිව්වා මා කියන වදන් අසා ඒවා පිළිපදින්නේ නැති අය තමා වැල්ල මත ගේ සෑදුවා හා සමානයි. තමා පර්වතය මත හෝ වැල්ල මත ගේ සැදුවයි කියලා තමාට වෙනස දැනෙන්න ලැබෙන්නේ නැහැ. වෙනස දැනෙන්නේ කුණාටුව සහ මහා වරුසාව ඇවිල්ලා ගියාට පස්සේ. කුණාටුව ආවා, වරුසාව ආවා, සුළං ආවා, ජලය ගලන්නට පටන් ගත්තා. ඒ ගෙවල් දෙකටම තදින් පහර වැදුනා. දැන් ගොඩක් අපි හිතන්නේ අපි ඒවා පිළිපැද්දාම අපි පර්වතය මත ගේ හදලා තියෙන නිසා අපිට මේවා බලපාන්නේ නෑ බලපානවා. පර්වතය මත තමාගේ ගේ සෑදුවත් වැල්ල මත තමාගේ ගේ සෑදුවත් ගෙවල් දෙකටම එකාකාරයෙන්ම ප්‍රශ්න දුෂ්කර අමාරුකම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් මේවා කාලයකට පමණයි. වරුසාව දිගටම හැමදාම එන දෙයක් නෙවෙයි. සුළඟ ඒ වගේ කුණාටුව හැම මොහොතකම පවතින තත්වයක් නොවෙයි. ඒවා වෙනස් වෙන සුළුයි. ඒවා අද තිබිලා හෙට නැති වෙලා යනවා. නමුත් ඒ කුණාටුව නැති වුණාට ගියාට පස්සේ කුණාටුව සුළඟ නැවතුණාට පස්සේ තමයි වෙනස දැනගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පර්වතය මත ගේ හදලා තිබුණු නිසා එය ස්ථීරව ඒ හැම ප්‍රශ්නයකටම මුහුණ දීලා එයාකාරයෙන්ම තිබුණා. නමුත් අර වැල්ල මත ගේ සාදලා තිබුණු මිනිස්සයා හරියට සමහරලාට රූප වාහිනියේ දර්ශනවලින් අපි දකිනවා සේම ඒවා කඩාගෙන ගලාගෙන සෝදාගෙන අරන් යනු ලැබුවා විනාශයට. එතනයි වෙනස තියෙන්නේ. ඉතින් අපි ආඥා කරලා අද දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගමු. දයාබර පියාණනි, පෙම්බර යේසුනි, ඔබගේ වචනය දේශනා කරන්නට උගන්වන්නට ඔබගේ දාසයව අලුතෙන් ආලේප කළ මැනව. ඔහුගේ තොල් ස්පර්ශ කළ මැනව. ඔහුට ඇදහිල්ලෙන් කතා කරන්නට බලයෙන් සැබෑව කියා දෙන්නට ඔහුව කුරුසේ පිටිපස සැඟුව මැනව. අනේ ශුද්ධාත්මයණනි, ඔබ වහන්සේම ඔහු තුලින් අපට ඔහුටත් සෙනගටත් කතා කළ මැනව. අපි මේ දේ ඉල්ලා සිටින්නේ යේසුස් වහන්සේගේ අනගි බලවත් නාමයෙන්ය. ආමේන්. ආමේන්. හොඳයි. ඔබගේ බයිබලයේ තිබෙනවා නම් මා ඔබට පැවසුවා ශුද්ධාත්මයන්ව ආරම්භයේ ඉඳලම සිටියා වූ තැනන් වහන්සේ. මේ ශුද්ධාත්මයන්ව පියානෝ පුත්‍රයානෝ යන තුන්දෙනා ආරම්භයේ සිට එකට එක්කෙනෙක් එකට බැඳිලා එකට ක්‍රියා කරපු අය. ඒ අය දෙවිවරු තුන් දෙනෙක් නෙවෙයි, එකම දෙවියන් වහන්සේ තුල වැඩ වාසය කරන්නා වූ තැනන් වහන්සේලා තුන් දෙනෙක්. පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මයන්ව. ඔබට ශුද්ධාත්මයන් වහන්සේ ආරම්භයේ ඉඳලම සිටියයි කියලා පෙන්වන්නට මා කැමති උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවනි පදයෙන් ඔබට පෙන්වා දෙන්නට. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ දෙවනි පදේ බලන්න. උප්පත්ති ශුද්ධාත්මයන්ව ආරම්භයේ ඉඳලම සිටියා වූ කෙනෙක්. බලන්න. පළවෙනි පදේ ඉඳලා මං කියවන්නම්. පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. පොළොවනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුෙහි හැසිරෙමින් සිටිසේක. බලන්න, දෙවියන් වහන්සේගේ ආත්මය ජල මත්තෙහි හැසිරෙමින් සිටිසේක. I like to read this in English. The Holy Spirit was there from the very beginning. In the beginning, in Genesis chapter 1 verse 1 and 2, in the beginning God created the heavens and the earth. Now the earth was formless and empty. Darkness was over
the surface of the deep, and the Spirit of God was hovering over the waters. The Spirit of God was hovering over the waters. දැන් මම ඔබට කියන්න කැමති වචනය සමානයි වතුරට. ඒ වතුර මත තමයි සුද්ධාත්මයනෝ සැරිසරමින් සිටියේ. The water is a type of the word of God. And the Holy Spirit was hovering over the water. In other words, the Holy Spirit even today is hovering over the word of God to watch over it, to protect it, to work through and work on the word of God. ඉතින් සුද්ධාත්මයනෝ වැඩම කරන්නේ ඒ ජලපිත එදාසේම අදත් වචනය ජලයට සමානයි. ඒ ජල මැත්තේහි තමයි සුද්ධාත්මයනෝ සැරිසරන්නේ වැඩ කරන්නේ. ඉතින් අපි ඉගෙන ගමු අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනෙන්. නැවත අපි පෙරල ගමු අපේ පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයට සුද්ධෝ පාවුල්තුමා සුද්ධාත්මයන් වහන්සේගේ දීමනාවල් ගැන කතා කරනවා. සුද්ධාත්මයන් වහන්සේගේ දීමනාවල් ගැන. සුද්ධාත්මයෝ අප වෙතට එන්නේ නිකං හිස් අතින් නොවේයි. උන් වහන්සේ ළඟ බොහෝ දීමනාවල් අපට දෙන්න රැස් කරගෙන තියාගෙන ඉන්න. ඉතින් සුදෝ පාවුල්තුමා කියනවා මේ කාරණාවල් ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. The St. Paul is saying to the church in Corinth, and he's saying this, that the Holy Spirit is coming to us with several gifts. The Holy Spirit is not coming to us empty. The Holy Spirit is coming to us with gifts. And so Paul is saying, I don't want you to be ignorant about these gifts. These are spiritual gifts that the Holy Spirit brings along with us to give to His church. So let's read it together. 1 Corinthians chapter 12. පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදය. මම කියවන්නම්. පද කීපයක් ඔබලාට මෙයින් මා ඔබට දක්න. සහෝදරයනි, ආත්මික දීමනා ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. නුඹලා අන්‍ය දෘෂ්ටීන්ව සිටියදී යම්සේ ගෙන යනු ලැබුවද එලෙසම නුඹලා ගොළු දේවතා රූප වෙතට ගෙන යනු ලැබූ බව නුඹලා දන්නහුය. එබැවින් දෙවියන් වහන්සේගේ ආත්මයන්න් කරන කොටගෙන කතා කරන්නා වූ කිසිවෙක් යේසුස් වහන්සේ ශාපලත් කෙනෙකයි නොකියන බවත් ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන මිස යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි කියන්ට කිසිවෙකුට නොපුළුවන් බවත් නුඹලාට දන්වමි. St. Paul is saying now about spiritual, now about gifts of the Spirit, brothers and sisters. I do not want you to be ignorant or uninformed. You know that when you were pagans, somehow you or others, you were influenced and led astray to mute idols. Therefore, I want you to know that no one who is speaking by the Spirit of God says, Jesus be cursed. And no one can say Jesus is Lord except by the Holy Spirit. දැන් ඒක අපිට පැහැදිලිව සුදෝ පාවුල්තුමා කියනවා. උන්වහන්සේ පාවුල්තුමා කියනවා, සුදෝ පාවුල්තුමා කියනවා මම නුඹලා ආත්මික දීමනාවල් ගැන නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. ඒ කියනවා අපි මේවා දැනගත යුතුයි. සුද්ධාත්මයන් වහන්සේ ගැන දන්නවා වගේම සුද්ධාත්මයන්ව අප වෙතට එන්නේ නිකම් නොවේයි. සුද්ධාත්මයන් වහන්සේ අප වෙතට එන්නේ දීමනාවල් අරගෙන. The Holy Spirit is coming towards us with gifts. Hallelujah. And so St. Paul is saying that no one speaking through the Holy Spirit can say that Jesus is cursed.
කිසි කෙනෙකුට කියන්න බෑ සුද්ධාත්මෙන් පිරුණු කෙනෙකුට කියන්න බෑ යේසුස් වහන්සේ සාපලද්දෙක්ය කියා. ඒ වගේම සුද්ධාත්මෙන් පිරුණු කෙනෙකුට විතරයි කියන්න පුළුවන් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේය කියා. Only those who are filled with the Holy Spirit can proclaim that Jesus is Lord. So that's very clear. එය ඉතාමත්ම පැහැදිලි. Let's go on to the gifts of the Holy Spirit. I'm going to read. අපි බලමු මේ දීමනාවල් මොනවාද කියලා. ඉතින් නානා ප්‍රකාර දීමනා ඇත්තේ 4 වෙනි පදයෙන් මම කියවන්නේ. පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි. ඉතින් නානා ප්‍රකාර දීමනා ඇත්තේය නමුත් එක ආත්මයන්න් වහන්සේය. නානා ප්‍රකාර සේවය කිරීම ඇත්තේය නමුත් එක ස්වාමින් වහන්සේය. නානා ප්‍රකාර ක්‍රියා කිරීම ඇත්තේය නමුත් සියල්ලන් තුලෙහි සියල්ල කරවන්නේ එක දෙවියන් වහන්සේය. නමුත් ආත්මයන්න් වහන්සේගේ ප්‍රකාශ වීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජන පිණිසය. කෙසේදයත් ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද එම ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන තවත් කෙනෙකුට දැනගැන්මේ වචනයද එම ආත්මයන්න් වහන්සේ තුල වෙන කෙනෙකුට ඇදහිල්ලද එම ආත්මයන්න් වහන්සේ තුල තව කෙනෙකුට සුව කිරීමේ දීමනාවද තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද තවත් කෙනෙකුට ධර්ම වාක්‍ය කීමද වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද තවත් කෙනෙකුට භාෂා තේරුම් කර දීමද දෙන ලද්දේය. නමුත් ඒ එකම වූ ආත්මයන්න් වහන්සේ තමන් කැමති ලෙස එකිනෙකාට වෙන වෙනම බෙදා දෙමින් මේ සියල්ල කරවනසේක. Now those of you are following in English, I like you to read from verse 4 to verse 11. Verse 4 to verse 11. How the gifts of the Holy Spirit is given and how the Holy Spirit's gifts manifest. ඉතින් අපිට මෙතන පෙනියනවා නානා ප්‍රකාර දීමනාවල් සුද්ධාත්මයන් වහන්සේ අරගෙන එනවා අපට දෙන්න සභාවට දෙන්න. ඒක අපි තේරුම් ගන්න. සුද්ධාත්මයන්ෝ එන්නේ හිස් අතින් නෙවෙයි. සුද්ධාත්මයන්ෝ එන්නේ බලවත් කරන්න. ඒක යේසුස් වහන්සේ අපිට පැහැදිලිව කිව්වා ක්‍රියාපොතේ 1 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. සහෝදරයා සහෝදරිය මම ඔබට අත්දැකීම් තුලින් කියන්න කැමති සුද්ධාත්මයන්ෝ තමයි අප තුලින් අපට කතා කරන්නේ. උන්වහන්සේ ජීවත් වෙන්නේ අප තුල. උන්වහන්සේ අපට කතා කරනවා පිටින් නොවේයි. අපේ මේ කනට නොවේයි කතා කරන්නේ අපේ හදටයි සුද්ධාත්මයන්ව කතා කරන්නේ. My dear brother and sister, the Holy Spirit speaks to us from within us. The Holy Spirit doesn't speak to our ear. The Holy Spirit speaks to our hearts. You know, the Holy Spirit speaks to our hearts. You know, on the day of Pentecost, when Peter stood up with the 11 and preached that powerful sermon, the Holy Spirit cut them to the heart. They were cut to the heart. You know, the Holy Spirit works on the heart because that's the way God works. ඉතින් සුද්ධාත්මයන්ෝ වැඩ කරන්නේ අපේ හදවත තුලින්. He lives in us and he speaks to our hearts. උන්වහන්සේ අප තුල සිටමින් අපට කතා කරනවා. දැන් ඔබට මතක ඇති ඒ මනසට නෙවෙයි සුද්ධාත්මයන්ෝ කතා කරන්නේ. සුද්ධාත්මයන්ෝ කතා කරන්නේ හදට. ඒ පෙන්තකොස් දවසේ පේදුරුතුමා හිටගෙන ඒ කරපු මහත් දේශනාවේදී ඔවුන්ගේ අනින ලද සිත් ඇතුව හදවතට කියන තවත් දෙයක් තමයි සිත.
ඔවුන්ගේ පහර වැදුන හදවතට සිතට ඔවුන් සුද්ධාත්මයනෝ අපට කතා කරන්න ඇතුළෙන්. ඉතින් මම ඔබට කියන්න කැමති එක අවස්ථාවක් මගේ පුද්ගලික අත්දැකීමක් වශයෙන් 1982 වසර මම කොළඹ ඉතා තරු පහේ හෝටලයක වැඩ කරමින් සිටියදී සුද්ධාත්මයනෝ ඇතුළෙන් මට කතා කරලා කියනවා මේ අපායෙන් එළියට ඇවිල්ලා මට සේවය කරන්න. මේ ස්ථානයෙන් එළියට ඇවිල්ලා මට සේවය කරන්න. ඉතින් මම සුද්ධාත්මයන් වහන්සේට කිව්වා යේසුස් වහන්සේට කිව්වා අනේ යේසුනි තව මට අවුරුද්දක් දෙන්න කාමර 110ක් අලුතෙන් හදනවා. එතකොට සර්විස් චාර්ජ් ඩබල් වෙනවා. ඒ කියන්නේ දෙගුණය වෙනවා. එතකොට මට මෝටර් සයිකලයක් අරගෙන මුදල් ටිකකුත් ඉතුරු කරගෙන මම ඔබ වහන්සේට සේවය කරන්න එන්නම්. මේ වගේ සංවේදී භාවයක් මා ළඟ තිබුණා සුද්ධාත්මයන් වහන්සේත් එක්ක. ඉතින් මට කතා කරලා කිව්වා එන්න මේක අතහැරලා එන්න මට සේවය කරන්න. මම කිව්වා අනේ ස්වාමිනී මට තව අවුරුද්දක් දෙන්න. මට ඉතුරුවක් කරගන්න ඕන. මට කාමර 110ක් අලුතෙන් හදනවා. මම එන්නම්. එතකොට මගේ සර්විස් චාර්ජ් එක කියන්නේ අපිට දීමනාවක් ලැබෙනවා. ඒ දීමනාව දෙගුණ වෙනවා කාමර 110ක් වැඩි වුණාම. ඉතින් මට වඩා ඉක්මනට මුදලක් ඉතුරු කරගෙන ඔබට සේවය කරන්න එන්නම් කියලා 1982 දී මම සුද්ධාත්මයන් වහන්සේට යේසුස් වහන්සේට කතා කරමින් කිව්වා. නමුත් ඇතුලෙන් සුද්ධාත්මයන් කතා කළා කියනවා දැම්මම මෙයින් පිට වෙලා එන්න. දැම්මම මෙයින් පිට වෙලා එන්න. ඉතින් මම ගිහිල්ලා අස්වීමේ ලිපිය ලියලා මම මගේ බොස්ට බාර දුන්නා. ඒ බොස්ට බාර දුන්නහම ඒ බොස් ඉඳලා මට කිව්වා මිස්ටර් වෙල්ලේ ඔබගේ දෙවියෝ අහසෙන් සල්ලි වට්ටන්න යනවද? මේ වගේ හොඳ මුදලක් ලැබෙන රැකියාවක් අතහැරලා ඔබ මේ යන්නේ මොනවා ලබන්නද? ඔබේ දෙවියෝ අහසෙන් සල්ලි වට්ටන්න යනවද කියලා. මම ඉඳලා කිව්වා මගේ දෙවියන් වහන්සේට එහෙමත් කරන්නට පුළුවන්කම තියෙනවා. උන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. ඉතින් මෝඩ වෙන්න එපා කියලා මට කිව්වා. මෝඩ වෙන්න එපා. මේ වගේ හොඳ මුදලක් ලැබෙන රැකියාවක් අතහැරලා යන්න. මම ඉඳලා මගේ සිතට මං කියා සිටියා මම දෙවියන් වහන්සේගේ මෝඩෙක් වුණාට කමක් නෑ. මිනිසුන්ගේ මෝඩෙක් වෙන්නේ නැතුව කියලා මම මාස 3ක නෝටිස් දීලා අස් වෙලා ආවා. මගේ 23 වෙනි උපන්දිනේදී මම අස් වෙලා ආවා. මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 1982 ඒ සුද්ධාත්මයන් වහන්සේගේ හඬට මට සවන් දීලා ඒ හඬට කීකරු වෙලා මට දේව සේවයට කැඳවීම දුන් නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. I want to thank God for calling me in 1982. දෙවියන් වහන්සේ මට එදා කිව්වා මම කිසි මිනිස්සෙකුට ණය නැති දෙවියන් වහන්සේ ණය නෑ මම ඔබට සපයන්නම්. ඉතින් මං 350යි මගේ අතේ තිබුණේ. මං අවුරුදු 3කට ගිවිසුම් වෙලා තිබුණා වැඩ කරන්නට. අවුරුදු 2කමාරෙන් කැඳවීම ආවා. මං ඒ කැඳවීම වේලාසන අස්වුණු නිසා මට මුදලක් ගෙවන්නටද සිදු වුණා හෝටලේට. ඒකත් ගෙවලා මගේ අතේ ඉතුරු වුණේ 350යි. ඒ 350 මම දෙවියන් වහන්සේට බාර දීලා කියා සිටියේ දෙවියන් වහන්සේ එදා මසුන් 5යි රොටි 5යි මසුන් 2 දෙනා ඔබ වහන්සේ ආශිර්වාද කොට 5000කට කන්න දුන්නා සේම මේ මගේ 350 මං ඔබේ දෑතට බාර දෙනවා. ඔබ වහන්සේ මෙය පාවිච්චි කරලා බොහෝ මහත් දේවල් කරන්න කියලා කිව්වා. අද මේ අපි සිටින මේ සභා ගෘහය දිහා බලනකොට ඒ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාසවන්තව සුද්ධාත්මයන්ෝ අද දක්වා තබා තිබෙනවා.
ඒ 350 අඩු වුණේ නෑ. ඒ 350 අදටත් වැඩි වෙමින් සඵලවත් වෙමින් තිබෙනවා. මගේ සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන මට කතා කරපු එක අවස්ථාවක්. 83 දී බෝම්බයක් පිපුරුණා ඒ හෝටලේ. ඒ බෝම්බේ පිපිරිලා සුද්දෝ නැත්තම් විදේශිකයෝ පලා යන්න පටන් ගත්තා රටින්. මගේ හොඳ මිත්‍රයෙක් ඒ සූට්කේස් එක ඇරිය මිත්‍රයා ඒ සහෝදරිය මැරුණා. මිනිත්තු 10කට පස්සේ මම ඒ හෝටලේ ඉස්සරහා පිට හිටියා මගේ යහළුවගේ ජීප් එකේ. එතකොට මම එතනින් බැහැලා පාරේ හිටගෙන ඉන්නකොට සුද්ධාත්මයන්ෝ මට කතා කරලා කිව්වා ඒ හෝටලේ දිහා බලාගෙන ඉඳෙද්දි මම හිටගෙන ඒ පදික වේදිකාව මං හිටගෙන බලන් ඉඳෙද්දි සුද්ධාත්මයන්ෝ මට කියනවා පුතේ උඹ මගේ හඬට අකීකරුණා නම් ඕකෙන් නුඹත් මැරෙනවයි කියලා කිව්වා. While I was standing on the pavements in front of this hotel, all the window panes and glasses were all shattered and broken. The Holy Spirit told me, my son, if you disobeyed my voice, you would have died in this blast too. මම අදටත් දෙවියන් වහන්සේට බොහෝමයක් ස්තුතිවන්ත වෙනවා. මට දැක් වූ කරුණාවට මේ සුද්ධාත්මයන් වහන්සේට සවන් දෙන්න. ඉතින් සුද්ධාත්මයන්ෝ අපට බොහෝ දීමනාවල් සමග අප ළඟට එනවා. දැන් අපි මෙතන දීමනාවල් කීපයක් ගැන සඳහන් කරනවා. අපි එයින් ස්වල්පයක් රැගෙන අද කතා කරමු. ක්‍රියාපොතේ 6 වෙනි පරිච්ඡේදයේ අපි බලමු මේ දීමනාවල් ක්‍රියා කරපු ආකාරය ගැන. ක්‍රියා 6 වෙනි පරිච්ඡේදයේ. ක්‍රියා 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. මේකේ පසුබිම ඇවිල්ලා ඒ වැන්දබුවන්ට දවස්පතා දුන්නා වූ ආහාර නොලැබීම සම්බන්ධයෙන් සභාවේදී හටගත් කෙඳිරීමක් නැත්තම් දොස් පැවරීමක් නැත්තම් සිත් වේදනාවක් රිදීමක් හටගත්ත 6 වෙනි පරිච්ඡේදයේ. මම මේ පළවෙනි පදේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලම කියන්නේ ඒ දවස්වල ගෝලයන් ගණන වැඩි වෙන කලද දවස්පතා කෙරුණු උපස්ථානයේදී හෙල්ලීන යුදෙව්වරුන්ගෙන් වැඳබුවන් නොසලකනු ලැබූ නිසා හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධව කෙඳිරීමක් විය. දැන් මම ඔබට කිව්වා වගේ මෙතන කෙඳිරීමක් ඇති වුණා. කලබලයක්, සිත් වේදනාවක්, තැවීමක් ඇති වුණා. පළමු සභාවෙත් ප්‍රශ්න තිබුණා. සභාව තියෙනකම් ප්‍රශ්න තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ සුද්ධාත්මයන් වහන්සේගේ කරුණාවෙන්. නමුත් ඒ සභාවේ හටගත්ත ප්‍රශ්නවලට සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් විසඳුම්ද සොයා දෙනු ලැබුවා. එවකට ඒ පේදුරුතුමා ඇතුළු ඒ ගෝලයෝ ටික මේ ප්‍රශ්න දිගටම ප්‍රශ්න වශයෙන් දිගටම ඇදීගෙන යන්න දුන්නේ නැහැ. ප්‍රශ්නයක් අපිට සභාවේ හටගත්තම අපි ඉගෙන ගන්න ඕන ඒ සභාවට විසඳුම් ලබා දෙන්න. ඉතින් ඒගොල්ලෝ තීරණය කළා මේක අපි විසඳන්න ඕන. විසඳන පිණිස ඒගොල්ලන්ට සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබුණා. මොකද්ද? දැන ගැනීම, ප්‍රඥාව අපට අවශ්‍යයි. සභාවේ සුද්ධාත්මයන් වහන්සේගේ දීමනාවක් තමයි ප්‍රඥාව සහ දැන ගැනීම. ප්‍රශ්නයක් හටගත්තම ඒකට ප්‍රඥාව සහ දැන ගැනීම අපට සුද්ධාත්මයන්ෝ දෙන දීමනාව. බලමු මේක ඒගොල්ලෝ කොහොමද හැන්ඩල් කරේ, නැත්නම් කොහොමද ඒක විසඳුවේ කියලා. එවිට 12 දෙනා, දෙවනි පදේ, එවිට 12 දෙනා ගෝල සමූහයක් ඇඳවා ඔවුන්ට කතා කොට අප විසින් දෙවියන් වහන්සේගේ වචනය හැරදමා මේසවල සේවය කිරීම සුදුසු නැත. දේව වචනය අපට අයින් කරලා දාලා මේ මිනිස්සුන්ගේ ආහාර ශාරීරික භෞතික ප්‍රශ්න විසඳෙන්න එක හොඳ නැහැ. දේව වචනයට වැදගත් තැනක් දෙන්න ඕන. වැදගත්ම තැන.
එනිසා සේවය කිරීම සුදුසු නැත. එහෙයින් සහෝදරයනි මේ වැඩයට අප විසින් පත්කරන පිණිස යහපත් යයි ප්‍රසිද්ධ වූ ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ වූ මනුෂ්‍යයන් 7 දෙනෙකු නුඹලා අතරේ සොයාගන්න. අපි වනාහි යාඥාවෙහිද වචනෙහිද මෙහි කිරීමෙහිද ස්ථිර ලෙස යෙදී සිටින්නේමුයි කීවෝය. අපි මේ ප්‍රශ්නය විසඳන්න හොඳ 7 දෙනෙක්ව තෝරගමු. ඒගොල්ලන්ට තියෙන සුදුසුකම තමයි මේවා. හලලූයා. අප විසින් පත්කරන යහපත්යයි ප්‍රසිද්ධ. සුද්ධාත්මයනෝ යහපත්යයි ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ වූ මනුෂ්‍යයන් 7 දෙනෙක් නුඹලා අතරින් සොයාගන්න. උන්න ආත්මයෙන් පිරෙන්න ඕන සේවය කරන්න. ප්‍රඥාව තියෙන්න ඕන සේවය කරන්න. එවැනි එක්කෙනෙක් තමයි සෙත්පන් කියලා කියන්නේ. අපි ඉංග්‍රීසියෙන් ස්ටීවන් කියලා කියන්නේ. ස්ටීවන් පුතාට ඒ නිසා තමයි මම නම තැබුවේ. ආත්මයෙන් පිරුණු කෙනෙක් වෙන්න ඕනේ නිසා. ආසාව තිබුණු නිසා. ඉතින් අපි 5 වෙනි පදය කියවමු. ඒ කීම මුළු සෙනග මුළු සමූහයට ඒ කීම මුළු සමූහයට ප්‍රියවිය. එවිට ඔහු ඇදහිල්ලෙන්ද ඔන්න ශුද්ධාත්මය ගෙන දෙන ඇදහිල්ලෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණ වූ මනුෂ්‍යෙක් වන සෙත්පන්ද පිලිප්ද ප්‍රොකෝරස්ද නිකනෝර්ද තීමොන්ද පර්මෙන්නස්ද යුදෙව් ආගම හැරුණු අන්තියෝකයේ නිකෝලස්ද තෝරාගෙන ඔවුන් පීරිතයන් ඉදිරියෙහි පිහිටුවෝය. ඔහු යාඥා කොට ඔවුන් පිට අත තැබුවෝය. තවද දෙවියන් වහන්සේගේ වචනය පතල වී ගියේය. ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවෝය. 8 වෙනි පදය සෙත්පන් අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව පුදුමද හාස්කම්ද සෙනග අතරේ සිදු කළේය. මොකද්ද මගේ සහෝදරයා සහෝදරි මේ 7 දෙනාගෙන් එක්කෙනෙක් තමයි සෙත්පන්. මේ සෙත්පන් සුද්ධාත්මයෙන් පූර්ණ වූ කෙනෙක් පමණක් නොවේ. ඔහු තව බොහෝ සුද්ධාත්ම දීමනාවල් ඔහුගේ ජීවිතේ සතු කරගෙන තිබුණා. ඔහු සුද්ධාත්මයෙන් පිරලා ප්‍රඥාවෙන් පිරලා හිටියා විතරක් නොවේ. මෙතන සඳහන් කරන 8 වෙනි පදය සෙත්පන් අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව පුදුම හාස්කම්ද සෙනග අතරේ සිදු කළේ. හාස්චාර්යමත් ක්‍රියාවල් මොනවද කියන්නේ නෑ. හාස්චාර්යමත් ක්‍රියාවල්. නමුත් ඒ සුද්ධාත්මේ ඒ 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරන්නා වූ දීමනාවල් බොහෝමයක් සෙත්පන්ටත් පිලිප්ටත් තිබුණා. මගේ සහෝදරයා සහෝදරිය මේ තුලින් තමයි දේව රාජ්‍ය පතල වුණේ. මේගොල්ලන්ව පත් කරාට පස්සේ මොකද වුණේ? 7 වෙනි පදයේ කියනවා තවද දෙවියන් වහන්සේගේ වචනය පතල වී ගියේය. ගෝලයන් ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරු වූසේක. බලන්න ඒ පේදුරුතුමා ඇතුළු ඒ ගෝලයෝ සුද්ධාත්ම ප්‍රඥාවෙන් වැඩ කරපු නිසා ප්‍රශ්නය විසඳුණා. බොහෝ අයට දේශනා කරන්නට වචනය පතල වුණා. ගෝලයෝ ගණන වැඩි වුණා. යුදෙව් පූජකවරු පවා යේසුස් වහන්සේ තුල ගැලවීම ලබලා කීකරු වෙන්නට පටන් ගත්තා. මගේ සහෝදරයා සහෝදරිය මෙන්න මෙයයි ශුද්ධාත්ම දීමනාවල් තුල අපි වැඩ කරන්න පටන් ගත්තාම
අපේ සේවයට වෙන මහත් බලවත් විපර්යාසය ආශිර්වාදය. එනිසා මේ වචන වලින් ඔබ ධෛර්යවත් වුණයි කියලා මා විශ්වාස කරනවා. අපි තවදුරටත් එන්නව දවස්වල පරණ ගිවිසුමෙන් අලුත් ගිවිසුමෙන් තව බොහෝ කරුණු කාරණාවල් අපි ශුද්ධාත්ම දීමනාවල් ගැන කතා කරමින් ඔබව අපි දැනුවත් කරන්න කැමතියි. අදට ඔබ මෙයින් ආශිර්වාද ලැබුවායි කියලා මම විශ්වාස කරනවා. මා සමග යාඥා කරන්න. පියාණනි, මේ ශුද්ධාත්ම දීමනාවල් ගැන අපි නොදැන සිටිනවාට පාවුල්තුමා කියනවා නොකැමැත්තෙමි කියලා. ඒ නිසා මගේ යුතුයකමක් තියෙනවා දේවදාසෙක් වශයෙන් මේ සභා ගෘහයේ වසන ඔබේ දරුවන්ට දේව වචනේ ශුද්ධාත්ම දීමනාවල් ගැන ඔවුන්ට කියා දෙන්න විතරක් නොව ඒවා තුල ඔවුන් බලවත් වී දෙවියන් වහන්සේට මහඟු සේවයක් කරනවා දකින්නට ලැබීමයි මගේ ආසාව. එනිසා පියාණනි, මේ ඉගැන්වීමට මේ දේශනාවට ආශිර්වාද කරන්න. ඔබේ දරුවන්ව බලවත් කළ මැනව. ඔවුන්ව මේ දීමනාවල් ස්වාමිනී අපි ලබා ගන්න අරමුණෙන් සුද්ධාත්මත් එක්ක සංවේදී වන්නට කරුණාවද බලයද අපි ඉල්ලා සිටිනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍ර වූ යේසුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්ම දෙවියන් වහන්සේගේ සහභාගිකමද ඔබ සියලු දෙනා සමග වේවා. ස්වාමිනී, අපෙන් රෝගව සිටින, අපෙන් වෙන්ව සිටින, රෝහල්වල සිටින අපේ සහෝදර සහෝදරයන්ව සුව කළ මැනව. විශේෂයෙන් ස්වාමිනී, අපෙන් වෙන්ව ගිහිල්ලා තියන්නා වූ ස්වාමින් වහන්සේ අපේ පවුලේ ආත්මික පවුලේ සියලු දෙනා ඔබගේ දෑතට බාර කරනවා. ඒ පවුල් වලට ශක්තිය ධෛර්යය ගෙන දුන මැනව. පාඩුව අඩුව පියවන්න පියාණනි, යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.